right අවකලනයේ භාවිතය පුතේ අවකලනයේ භාවිතය යටතේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ අවකලන සංගුණකයේ ප්‍රායෝගික භාවිතය කොහොමද කියන එක. දැන් ඒ ගැන සලකා බැලුවොත් ඔබ දන්නවා dy by dx තමයි ඔබ දන්න අවකලන සංගුණකයේ f'(x) කියලා කියනවා ශ්‍රිතය fx නම්. දැන් dy by dx කියන අවකලන සංගුණකයට අපි යාමිතික නිරූපණයක් දුන්නා xy කණ්ඩායක තලයේ y ශ්‍රිතයේ නැත්නම් fx ශ්‍රිතයේ xy ලක්ෂයක සාධාරණ xy ලක්ෂයකදී වක්‍රයට අඳින ලද මොකේ අනුක්‍රමණය තමයි ස්පර්ශකයේ අනුක්‍රමණය කියන්නේ. වක්‍රයට අඳින ලද ස්පර්ශකයේ අනුක්‍රමණය. දැන් ඒකටම තවත් විදිහකින් බලුවොත් මේක අපිට කියන්න පුළුවන් x ට සාපේක්ෂව y හි වෙනස් වීම කියලා. නැත්තම් x කියන විචල්‍යයට සාපේක්ෂව y විචල්‍යය කොච්චර ප්‍රමාණයක් වෙනස් වෙනවද කියන එක මේකේ අදහස. එතකොට අපි එහෙම ගත්තාම මේක නිකන් ශීඝ්‍රතාවයක් විදිහට හිතන්න පුළුවන්. තව කෙනෙකුට සාපේක්ෂව තව කෙනෙකුගේ වැඩි අඩු වීමේ අනුපාතය විදිහට හිතන්න පුළුවන්. නමුත් dy හා dx කියන්නේ අනුපාත නෙමෙයි බවත් මතක තියාගන්න. ඒ අනුලක්ෂණ. දැන් මේක අපිට කියන්න පුළුවන් x ට සාපේක්ෂව y හි විචලනය x ට සාපේක්ෂව y හි විචලනය නැත්නම් වෙනස් වීම. දැන් මේ අවකලන සංගුණකයේම අපි විෂය t වුණොත් කාලය විෂය වුණොත් dy by dt වුණොත් මෙන්න මෙයා අපිට හඳුන්වන්න පුළුවන් කාලයට සාපේක්ෂව y හි විචලනය. කාලයට සාපේක්ෂව කියව ගමන් ඒකක කාලයකදී නම් ශීඝ්‍රතාවය අන ශීඝ්‍රතාවය කියනවා. එතකොට මේකට අපිට කියන්න පුළුවන් කාලයට සාපේක්ෂව y හි වෙනස් වීම y ශීඝ්‍රතාවය. අපි කෙලින්ම කාලය කියන වචනේ අමතක කරලා යනවා. y හි නැත්නම් y වෙනස් වීමේ ශීඝ්‍රතාවය y කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. මොකක් හරි අපි සලකන රාශියක් y වෙනස් වීමේ ශීඝ්‍රතාවය ශීඝ්‍රතාවය කියන වචනේ ගන්න හේතුව කාලය විශේෂයෙන් අවකලනය කරන නිසා. අපි ශීඝ්‍රතාවය කියන එක අපි මේ අවකලනයේ භාවිතයේ අපි කතා කරන වැදගත් කොටසක් ශීඝ්‍රතාවය පිළිබඳ ගැටලු. ඒතර ශීඝ්‍රතාවය පිළිබඳ තවදුරටත් කතා කරොත් අපි ගත්තොත් d s by dt s කියන්නේ විස්ථාපනය නම් විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. අනේකට අපිට කියන්න පුළුවන් ප්‍රවේගය. නැත්නම් s වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඉතින් ඔකට වෙනස් දෙකකින් කිව්වොත් ප්‍රවේගය කියලා කාට හරි හිතා ගන්න පුළුවන්. ඒතකොට ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය dv by dt. ඒ කියන්නේ ත්වරණය. ඒක ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඔන්න ශීඝ්‍රතාවයේ විදිහට අපිට ඕනම එකක් සාකච්ඡා කරන්න පුළුවන්. මොන විශේෂ අවකලනය කරනවද ළමයි? t විශේෂ අවකලනය කරනවා. දැන් ඊට අමතරව t ට විශේෂ අවකලනය කරන්න පුළුවන්. එහෙනම් අපිට ලැබෙනවා උගලට මේක ටක් ලියාගන්න. නාඩි ලියා ගන්න ඕනේ. පළවෙනිම ලියලා ඉච්ච කෙනා හරි කියන්නේ. බලමු messages. ළමයි ඔයගොල්ලෝ කතා කරන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ස්ටක් වෙනවා. මගේ ස්ටක් වෙන්නේ නැහැ. ඔයාගේ තමයි ස්ටක් වෙනවා ඇත්තේ. තව කාගේ හරි ස්ටක් වෙනවා නම් කියන්න. right එහෙනම් මකනවා. දැන් මේ තියෙන්නේ එතකොට අවකලනයේ භාවිත වලට අපි යොදාගත්ත අවකලන සංගුණකය භාවිත සඳහා යොදා ගන්න පාවිච්චි කරන ටූල් එක. ඒ කියන්නේ dy by dx ම අපි වෙන විදිහකට අර්ථ දක්ව ගන්නවා. dy by dt ds by dt
ආදී වශයෙන්. එතකොට මෙතන රාශීන් දෙකක් තියෙනවා. එකක් y අනිත් එක t. මේක තමයි විෂය. සාපේක්ෂව මොකද මෙතන විස්ථාපනය කාලය ආදී වශයෙන්. දැන් මෙහෙම ගත්තොත් ds by d theta අන්න theta විශේෂයෙන් මේකට අපිට කාට හරි කියන්න පුළුවන් thetaට සාපේක්ෂව විස්ථාපනය වෙනස් වීම නැත්නම් theta කියන්නේ කෝණයක් එහෙනම් කෝණික විස්ථාපනය කියන මේකට කියන්න පුළුවන් අන්න භෞතික විද්‍යාව නැත්නම් ව්‍යවහාර ගණිතය අපිට ලැබෙන රාශියක් තමයි කෝණික විස්ථාපනය කෝණික විස්ථාපනය එතන මෙතන කෝණික ප්‍රවේගය කෝණික විස්ථාපනය ds by dt කියලා වශයෙන් අපිට ලැබෙනවා. ඒතකොට මේකට අපිට කියන්න පුළුවන් කෝණික විස්ථාපනයම නෙමෙයි මෙතන කියන්නේ විස්ථාපනය θ විශේෂ නවකලනය කිරීම. කෝණික විස්ථාපනය කියනකොට අපි ගණන රාශියට වඩා මෙතන θට සාපේක්ෂව s වෙනස් වීමේ s වෙනස් වීම කියලා ගන්නවා. මේ ආදී වශයෙන් විවිධ අවකලන සංවලකයේ භාවිත අවස්ථා අපිට ගන්න පුළුවන්. ඒකත් උනන් තියාගන්න. එතකොට අපි ප්‍රායෝගිකව මේ අවකලන සංවලකයේ භාවිත සාකච්ඡා කරන අවස්ථා තමයි එකක් ශීඝ්‍රතාවය පිළිබඳ ගැටලුව. අනිත් එක භෞතික රාශීන්ගේ මානවල වෙනස් වීම පිළිබඳ ගැටලුව. උදාහරණයක් හැටියට මොනවා හරි භෞතික රාශියක් වගේ ප්‍රමාණයක් දිග පළල උස ආදී වශයෙන් තියෙන භෞතික රාශීන් වෙනස් වන විට යම් රාශියක් උපරිම හෝ අවම වන පරිදි එම රාශිය වෙනස් වන අවස්ථාව සාකච්ඡා කරනවා. මොකද ds dy by dx බිඳුව වෙනකොට xy ප්‍රස්ථාරයේ වක්‍රයේ උපරිම හෝ අවම ලැබෙනවා කියලා අපි දන්නවා. එහෙනම් අපි මේ ගත්ත st ප්‍රස්ථාරයෙන් එයාගේ උපරිම අවස්ථාව ඒ කියන්නේ ds by dt බිඳුව වෙලාවේදී යාගේ උපරිම අවම එනවා. ඒකෝ මෙයාව හොයලා බිඳුව කරොත් උපරිම විස්ථාපනය හොයාගන්න පුළුවන්. ඒ වගේම මේක දිග විශේෂයෙන් නැත්නම් dx by dt x කියන්නේ දිග කියලා සැලකුවොත් dx by dt හොයාගත්තොත් ඒ කියන්නේ කාලයට සාපේක්ෂව දිග වෙනස් වීමේ ශීඝ්‍රතාවය. සමහරවිට dr by dt කාලයට සාපේක්ෂව අරය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. අන්න ඒ වගේ අවස්ථා සාකච්ඡා කරන්න ලැබෙනවා. එතකොට ශීඝ්‍රතාවය විතරක් නෙවෙයි dr by dx වගේ වෙනස් අවකලන සමූහක බැලුවොත් අපිට ලැබෙනවා දිගට සාපේක්ෂව අරයට සාපේක්ෂව වගේ සලකන ලද ගෝලයක් හරි පෙට්ටියක් හරි භෞතික වස්තුවේ භෞතික රාශීන්ගේ භෞතික මානවල වෙනස් වීමේ ශීඝ්‍රතාව හොයන්න පුළුවන්. එනයින් අපිට හොයන්න පුළුවන් යම් භෞතික රාශියක් උපරිමයක් දක්වා එද්දී අර අනිත් රාශීන්ගේ අගේ. ඒ කියන්නේ උදාහරණයකට බැලුනේ පුම්බන්න පුළුවන් උපරිම පරිමාව. ඒ උපරිම පරිමාවේදී ලැබෙන බැලුනේ අරේ ගෝලයක් කියලා. පැහැදිලිද? ඒ අරයට ලැබෙන උපරිම අවස්ථාව. ඒක අවම සලකන්න බැහැනේ බැලුනේ. උපරිමයෙන් සලකන්න දැන් පෙට්ටියක් තියෙනවා. ඒ පෙට්ටිය දෙන ලද කාඩ්බෝඩ් ප්‍රමාණයෙන් භාවිතයෙන් සාදා ගන්න පුළුවන් උපරිම පරිමාව. උපරිම පරිමාව ලබා දෙන පරිදි ලැබෙන පෙට්ටියේ දිග පළල උස. දැන් කාටරි දෙන්න පුළුවන් එකම කාඩ්බෝඩ් ප්‍රමාණය පාවිච්චි කරලා පෙට්ටි කොච්චර හැදුවත් එකම පරිමාව. එහෙම වෙන්නේ නැහැ. ඔබට එහෙම හිතුණාට එහෙම වෙන්නේ නැහැ. මම තියාගන්න. එතකොට මේ ටිකත් අපි මේ අවකලන සංගුණකේ හැඩතල විදිහට ලියා ගන්න පුළුවන්. ඕනනම් dr by dt මේ කියන්නේ පුතේ අරය වෙනස් වීමේ ශීඝ්‍රතාවය dh by dt මේ කියන්නේ මොකද්ද? උස වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මෙන්න dv by dt මේ මොකද්ද? v කියන්නේ ප්‍රවේගය නෙමෙයි මම මෙතන අදහස් කරේ පරිමා ශීඝ්‍රතාවය පරිමා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒක මෙන්න මේ වගේ රාශීන් අපිට හමු වෙනවා. ඒ හමු වන නිසා ඔබ මේව දැනගත යුතුයි. ප්‍රශ්න අහන්න පුළුවන් ළමයි මේක ඔන්ලයින් ලයිව් ක්ලාස් එකක් වීඩියෝ එකක් බලන්න ඕනේ මේ. ඒ නිසා ඔයගොල්ලෝ මොන කෙනෙක් ඕන ප්‍රශ්නයක් කරුණා කරලා අහන්න මයික් ඔන් කරලා. හරි. එතකොට මේ තියෙන්නේ අපිට අවකලන සංගුණකම තමයි. නමුත් මේ භෞතික රාශීන් අපිට එදිනදා හම්බ වෙන රාශීන් එක්ක සම්බන්ධ කරගෙන දැන් මේවා
අද දැන් මේ net මිට කිව්වා හිර වෙනවා කියලා මේ මගේ වීඩියෝ එක මොනවා හරි එක මේ අනිත් අයට කොහොමද අපි හැම කීප දෙනෙක්ගෙන් පංචලී කොහොමද වීඩියෝ එක හොඳට එනවද නැත්නම් කැඩි කැඩි දෙන්නේ? මුලින් නම් චුට්ටක් කැඩුණා වුණාට දැන් එහෙම නැහැ. දැන් ආයෙ කැඩුණාද? නෑනේ. නෑ නෑ. එතකොට අඳුලා කොහොමද දත්තේ? මගේ නම් පැහැදිලි හොඳටම. රන්දුලා අපේ ගෙවල් වල ටිකක් ළඟයි ඒක හින්දාද දන්නේ නැත් නෙත් ටිකක් දුරනේ නෙත් කොහොමද දැන් තත්ත්වය නෙත් නැත්නම් මේ වගේ සර්. එනවා මේ ඔයාලේ data connection එකේ මොනවා හරි ප්‍රශ්නයක් ඇති මම හිතන්නේ ඔකටත් වාට ඒක පස්සේ බලන්න මම අවස්ථාව හදලා right මේ ටික වචන ලියා ගන්න මෙදී නාරය වෙනස් වීමේ ශීඝ්‍රතාවය උස වෙනස් වීමේ ශීඝ්‍රතාවය පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය අපි මුලින්ම යමු ශීඝ්‍රතාවය කියන කොටස සාකච්ඡා කරමු එනම් අනුමානිකාව ලියා ගමු ශීඝ්‍රතාවය එතකොට ශීඝ්‍රතාවය කියනකොට ළමයි හැමතිස්සෙම කතා කරන්නේ අවකලන සංගුණකයේ මොන රාශියට සාපේක්ෂවද කාලය විශේෂ අවකලන. ඒ කියන්නේ කාලයට සාපේක්ෂව කියන්නේ d මොකක් හරි රාශියක් by dt වෙන්න ඕනේ. d r by dt dh by dt ඕනම එකක්. දැන් උදාහරණයකට ගසක් වැඩිීමේ ශීඝ්‍රතාවය. එහෙනම් ගසේ උස h කියලා ගත්තොත් dh by dt. ළමේ උස යෑමේ ශීඝ්‍රතාවය dh by dt. ඒ වගේ දැන් මේ පිළිබඳ ගැටලු විසඳීම ඉද පොඩි උදාහරණයක් මේ ගන්න හදමු. මේක මහා ලොකු විෂය කොටසක් නෙමෙයි ලකුණු 50ක් විතර හැබැයි ලැබෙනවා පේපර් එකේ. ඒ නිසා වැදගත් ඉතාමත්ම 14 වෙනි ගානේ ලකුණු 150 නිර්මාණය වෙන්නේ මේ කොටසත් මේක කොටසකුත් එක්ක. අපි පොඩි ගානක් හදලා මේ පටන් ගමු පොඩි උදාහරණ වශයෙන් මේ ගණන් කීපයක් මේ ගාන ළමයි මම කියවනකොට ලියා ගන්න ඒක ඔයගොල්ලන්ට මේ මගේ පාඩම පැහැදිලි කිරීමට වාසියක් වෙයි. ලියන්න. අපි මේ පොතේ ගානක් කියමු. ජලයේ මත ඇති වෘත්තාකාර තෙල් පැල්ලමක් ජලයේ මත ඇති වෘත්තාකාර තෙල් පැල්ලමක් ක්‍රමයෙන් විශාල වේ. ක්‍රමයෙන් විශාල වේ. මිනිත්තු එකකදී ක්ෂේත්‍රඵලය වර්ග මීටර් 11ක් වැඩි වේ නම් මිනිත්තු එකකදී ක්ෂේත්‍රඵලය වර්ග මීටර් 11ක් වැඩි වේ නම් අරය මීටර් 7ක් වන විට අරය 7 මීටර් වන විට අරය වැඩිවීමේ ශීඝ්‍රතාවය සොයන්න. අරය වැඩිවීමේ ශීඝ්‍රතාවය සොයන්න. හරි. දැන් බලමු අපි මේ ගානේ මේ විෂය කොටස පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් බලන්න මේ ගානේ දීලා තියෙන්නේ ජලය මත වතුරේ තියෙන තෙල් පැල්ලමක් කොඩිස් කැටයක් උනත් මොනවා හරි ඒ වගේ පාට ප්‍රමාණයක් හරි පේන්ට් මොනවා හරි උනත් වතුරට දාපු ගමන් ඒක වතුර මත පැතිරෙන්න ගන්න. ඉතින් මේක පැතිරෙන්නේ වෘත්තාකාර හැඩයෙන්. වෘත්තයක් වගේ.
එතකොට ජලය මත ඇති වෘත්තාකාර තෙල් පැල්ලමක් ක්‍රමයෙන් විශාල වේ. මිනිත්තු එකකදී ක්ෂේත්‍රඵලය වර්ග මීටර 11කින් වැඩි වේ. දැන් ඔබ මට කියන්න මිනිත්තුවකට වර්ග මීටර 11ක් ක්ෂේත්‍රඵලය ලොකු වෙනවා. එහෙනම් ඔය මිනිත්තුවකට වර්ග මීටර 11ක් කියලා දීලා තියෙන දත්තය වර්ගඵලයක්ද එහෙම නැත්නම් මොකද්ද මේක? රාශියක අගයක්ද ශීඝ්‍රතාවයක්ද? ශීඝ්‍රතාවයක් නම් අපි තප්පරයට මිනිත්තුවට පැයට එහෙම කියනවා. මේකත් මිනිත්තුවට. මොකද කියලා තියෙන්නේ? මිනිත්තුවකදී ක්ෂේත්‍රඵලය වර්ග මීටර 11ක්. එහෙනම් මේ ක්ෂේත්‍රඵලය මොකක් වීමේ ශීඝ්‍රතාවයද ළමයි? වැඩි වීමේ ශීඝ්‍රතාවය. හැබැයි දීලා තියෙන්නේ මිනිත්තුවකට. මේක අපිට පුළුවන් තප්පරයකට හදා ගන්න. එහෙනම් මේ දීලා තියෙන්නේ දැන් අපි හිතුව මේ තියෙන්නේ තෙල් පැල්ලම මුලදී ටිකක් වගේ දීලා ක්‍රමයෙන් මෙහා වැඩි වෙගෙන යනවා. වැඩි වෙනකොට එයාගේ මොකක් වැඩි වෙනවද? ක්ෂේත්‍රඵලය එන්න වැඩි වෙනවා. ඒ වගේම එයාගේ අරයත් වැඩි වෙනවා. අපි අරය R කියලා ගමු. ක්ෂේත්‍රඵලය A කියලා ගමු. කාලය ගත වීමත් එක්ක ක්ෂේත්‍රඵලය වැඩි වෙනවා. වැඩි වෙන ශීඝ්‍රතාවයක් තියෙනවා. කාලය ගත වෙනකොට ක්ෂේත්‍රඵලය වැඩි වීමත් එක්ක අරයත් වැඩි වෙනවා. වැඩි වෙන ශීඝ්‍රතාවයක් තියෙනවා. ක්ෂේත්‍රඵලයේ වැඩි වීමේ ශීඝ්‍රතාවය ළමයි dA/dt. අරය වැඩි වීමේ ශීඝ්‍රතාවය dR/dt. ඒකත් මෙතන කතා කරනවානේ. ඊළඟට දැන් අපිට කියනවා මිනිත්තුවකට වර්ග මීටර 11යි. එහෙනම් මේක තමයි ඒ දීලා තියෙන්නේ. ඔය dA/dt තමයි දීලා තියෙන්නේ 11යි වර්ග මීටර මිනිත්තුවකට. ඔන්න මිනිත්තුවකට. දැන් මේක අපි පරිවර්තනය කරගමු තප්පරයට වර්ග මීටර කොච්චරක් යනවද කියලා. එහෙනම් මිනිත්තුවකට වර්ග මීටර 11යි කියන්නේ ළමයි 11 වර්ග මීටර කොච්චරකටද? 1 මිනිත්තුවකට. මිනිත්තුව යකට දැම්මා. 1 මිනිත්තුව තප්පර කරා නම් තප්පරයකට හැදෙනවා. මිනිත්තුව තප්පර කරනකොට 60න් ගුණ කරනවා. ඒක 60න් විතර බෙදීමක් සිද්ධ වෙනවා. තප්පර 60ක් මිලිලිටරයක් කියන්නේ. එහෙනම් 11 බෙදීම 60යි තප්පරයට වර්ග මීටර. තප්පරයට වර්ග මීටර 11 බෙදීම 60ක ප්‍රමාණයක් තමයි ක්ෂේත්‍රඵලය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ තෙල් පැල්ලම ප්‍රසාරණය වන ක්ෂේත්‍රඵලය වැඩි වීමේ ශීඝ්‍රතාවය. ඊට පස්සේ අපෙන් අහන්නේ අරය මීටර 7ක් වන විට අරය වැඩි වීමේ ශීඝ්‍රතාවය. මෙයා දීලා අපෙන් මෙන්න මෙයාමයි අහන්නේ. dR/dt. එහෙනම් මේ dR/dt හොයන්න dA/dt දන්නවා. එයාව දන්නවා. dR/dt හොයන්න නම් එහෙනම් මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙන්න ඕන. දැන් මේ තියෙන්නේ අරය වැඩි වීමේ ශීඝ්‍රතාවය. මේ තියෙන්නේ ක්ෂේත්‍රඵලය වැඩි වීමේ ශීඝ්‍රතාවය. එහෙම ශීඝ්‍රතාව අතර සම්බන්ධයක් අපි ගණිතය ඉගෙනගෙන තිබුණේ නැහැ. හැබැයි එහෙම එකක් තියෙන්න ඕනේ. මොකද හේතුව අරය වැඩි වෙනකොට ක්ෂේත්‍රඵලය වැඩි වෙනවා. එහෙනම් ක්ෂේත්‍රඵලය වැඩි වෙනකොට අරය වැඩි වෙනවා. දෙක සමානුපාතිකයි. අරය වැඩි වෙන ශීඝ්‍රතාවයට සමානුපාතිකව ක්ෂේත්‍රඵලය ඊට කීප ගුණයකින් ලොකු වැඩි වෙන්න පුළුවන්. අපි දන්නවා නේද ක්ෂේත්‍රඵලය හා අරය අතර සම්බන්ධයක් වෘත්තාකාර තහඩුවක වෘත්තයක. එතකොට වෘත්තයක ක්ෂේත්‍රඵලය A නම් අපි දන්නවා A සමානයි phi r වර්ගය කියලා ගණිත සම්බන්ධයක්. එහෙනම් මෙන්න තියෙනවා අරයයි ක්ෂේත්‍රඵලයයි අතර තියෙන සම්බන්ධකම් නේදකම්. මෙයාගෙන් අපිට බැරිද මෙයාව ගන්න? එහෙනම් මෙයා මොකක් කරොත් හරියද? අවකලනය කරොත් හරිය. මොන විශේෂයෙන් අවකලනය කරොත්ද? dA/dt දීලා තියෙනවා. කියන්නේ මෙයාව කාලය විශේෂයෙන් අවකලනය කරොත් තමයි ශීඝ්‍රතාවය ලැබෙන්නේ. එහෙනම් t විශේෂයෙන් අවකලනය dA/dt සමානයි හිරුණේ ඉන්නවද? හිරුණේ? ඔව් සර්. හරි. dA/dt සමානයි 5 කියන්නේ පුතේ නියතයක්. r වර්ගය අවකලනය කරන්න තියෙන t විශේෂයෙන්. එතකොට 2r dr/dt 2r dr/dt මෙන්න t විශේෂයෙන් සම්පූර්ණයෙන් අවකලනය කරා.
කරාට පස්සේ dA/dt ට අපිට දාන උත්තරයක් තියෙනවා. මෙන්න 5 කියන එකට 7න් 22 දැම්මයි කියමුකෝ. 2යි r ට දාන්න පුළුවන්. අපෙන් අහන්නේ r 7යි මීටර වෙද්දි dr/dt. එහෙනම් ඒකට දැම්මොත් dr/dt උත්තරයක් එනවා. එහෙනම් මෙතනින් අපිට ගන්න පුළුවන් dr/dt උත්තර කරගත්තොත් dr/dt සමානයි dA/dt මේ 5 2යි r ඔක්කොම අනිත් පැත්තට යන්න පුළුවන්. 1යට 2යි 5r 5 ගුණ කිරීම 2 ගුණ කිරීම මාර්ජන 2යි 5r එකම සූත්‍රයක් තියෙනවා. ඒක නෙමෙයි මේ. එහෙනම් දැන් ආදේශ කරමු. අපෙන් අහන්නේ dr/dt r සමානයි 7 දී සමානයි. එහෙනම් r වෙනුවට 7 දාගමු. dA/dt කියන්නේ නියත අගයක්. එයා r ගේ අගය වෙනස් වෙන්නේ නැහැ. වර්ගඵලය වැඩි වෙගෙන යන ශීඝ්‍රතාවය. එතකොට මේ 11 බෙදීම 60යි ගුණ කිරීම 1යට 2යි 5 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ 7යි. එහෙනම් කැපිලා යනවා 7ට 7 සුළු වෙනවා 11 සරක් 1යි 11 සරක් 2යි කැපිලා යනවා 4යි උත්තරය 1යට 240යි. එතකොට අරය වැඩි වීමේ ශීඝ්‍රතාවය කියන්නේ තප්පරයට මීටර. ms ඍණ 1 ප්‍රවේගය වගේ තමයි. තප්පරයට මීටර මෙන්න මෙච්චරක්. අරය වැඩි වෙන්නේ. right ඒ ගාන දැන් ලියා ගන්න. මම ලියා ගන්න. Excuse me, sir. කියන්න. මේ කවුද නෙත්? A සමානයි 5r වර්ගයක r විශේෂණ අවකලනය කරලා ඊට පස්සේ අර දාම නීතිය පාවිච්චි කරලත් උත්තරේ ගන්න පුළුවන් නේද සර්? පුළුවන්. r විශේෂණ අවකලනය කරාම මෙතන එන්නේ හැබැයි dA/dr. අපිට dA/dr දීලා නැහැ. නෙත් ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. මොකද t විශේෂණ අවකලනය කරලා dA/dt නෝ dA/dt තමයි දීලා තියෙන්නේ. r විශේෂණ කරාම dA/dr ඊට පස්සේ dA/dt ආයෙ අපි දාම නීතිය දාලා හොයාගන්න ඕනේ. හරි සර්, thank you sir. මොකක් හරි ස්පීඩ් වල ප්‍රශ්නිකුත් ඇති මං හිතන්නේ. මට තේරෙනවා සමහර වෙලාවට පොඩි ඩ්‍රොප් එකක් එනවා. right. කොහොමද තව ගණන් ක්‍රියාවම ලියනවා ළමයි. ගෝලාකාර බැලුනයක් තුලට 1232යි ඝන සෙන්ටිමීටරය තප්පරයට ඝන සෙන්ටිමීටර.
ගෝලාකාර බැලුනයක් තුළට 1232යි තප්පරයට ඝන සෙන්ටිමීටර් වායු පරිමාවක් පොම්ප කරනු ලැබේ. වායු පරිමාවක් පොම්ප කරනු ලැබේ. බැලුනේ අරය හා බැලුනේ අරය හා ශේෂ්ඨඵලය වැඩිවන ශීඝ්‍රතාවය ශේෂ්ඨඵලය වැඩිවන ශීඝ්‍රතාවය අරය සෙන්ටිමීටර් 14 වන විට සොයන්න. අරය සෙන්ටිමීටර් 14ක් වන විට හොයන්න කියලා තියෙන්නේ. දැන් පුතේ ගෝලාකාර බැලුනයක් තුළට වායු පුරවනවලු තප්පරයට මෙච්චරක්. එතකොට ඒකක දැක්කහම තේරෙනවා ඔබට මේ තියෙන්නේ තප්පරයට ඝන සෙන්ටිමීටර කියන්නේ තප්පර එකකට පිරෙන ඝන සෙන්ටිමීටර වලින් මනින්න පරිමාව. ඒ කියන්නේ තප්පරයකට පිරෙන වායු පරිමාව මේ තියෙන්නේ. එහෙනම් මොකක් තප්පරයට කියන්නේ ශීඝ්‍රතාවය. එහෙනම් මොකක් වැඩි වීමේ ශීඝ්‍රතාවය තමයි පරිමාව වැඩි වීමේ ශීඝ්‍රතාවය. පරිමාවට v යක් දාගත්තොත් d මොකක්ද dv dt. එහෙනම් මේ dv dt තමයි දීලා තියෙන්නේ. හැබැයි ඝන සෙන්ටිමීටර වලින් දීලා තියෙන්නේ. එතකොට අපෙන් අහන්නේ අරය හා ශේෂ්ඨඵලයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය. එහෙනම් මෙන්න බැලුනයක් මෙහෙම තියෙනවා. තමයි මේ බැලුනේ පරිමාවක් තියෙනවා, අරයක් තියෙනවා, ශේෂ්ඨඵලයක් තියෙනවා. මොකද්ද ශේෂ්ඨඵලයක් තියෙන්නේ කොහෙද? ඇයි බැලුනේ ලොකු වෙන්න බැලුනේ වටේ අර අපි රබර් බැලුනක් කිලිතුවොත් ඒකේ පෘෂ්ඨ ප්‍රමාණය වැඩි වෙනවා. අන්න ඒවා වැඩිවීමේ ශීඝ්‍රතාවය අහන්නේ. අපි හිතමු මේකේ රාශීන් A කියලා ගමු පෘෂ්ඨ වර්ගඵලය නැත්නම් ශේෂ්ඨඵලය, R කියලා ගමු අරය, V කියලා ගමු පරිමාව. ගත්තොත් පරිමාව වැඩි වෙන ශීඝ්‍රතාවය දෙනවා dv dt දෙන්නේ කාලය විශ්ෙන්. ඒක තමයි 1232යි ඝන සෙන්ටිමීටර් තප්පරයට කියලා දීලා තියෙනවා. දැන් එහෙනම් අපෙන් අහන්නේ dA dt ඒ කියන්නේ ශේෂ්ඨඵලය වැඩිවීමේ ශීඝ්‍රතාවය අපෙන් අහනවා. ඒ වගේම අරය වැඩිවීමේ ශීඝ්‍රතාවය dr dt අපෙන් අහනවා. මෙන්න අපෙන් අහන රාශීන් දෙක. දැන් අපි එහෙනම් දැනගන්න ඕනේ ළමයි මේ ශීඝ්‍රතාවය ගැන දෙන රාශිය පරිමාව, ඒ පරිමාවයි මේ ශේෂ්ඨඵලය අතර සම්බන්ධයක් තිබ්බනම් එකපාරට වැඩි කරගන්න පුළුවන්. මේක ඔබ දන්නේ නැහැ, මම දන්නේ නැහැ. පරිමාවයි අරය අතර සම්බන්ධයක් තිබ්බොත් එකපාරට මෙයාව හොයන්න පුළුවන් අවකලනය කරලා ඉවර වෙලා. හැබැයි අපි එහෙම කරන්න දන්නවා නේද? පරිමාවයි අරයයි අපි දන්නවා ගෝලයක පරිමාව v සමානයි ගෝලයක 3න් 4යි πr ගණය. එහෙනම් මෙයාව අවකලනය කරමු t විශේෂයෙන්. t විශේෂයෙන් අවකලනය කරොත් අපිට මේ පැත්තේ dv dt සමානයි 4යි 5 බෙදීම 3යි කියන්නේ නියතයක්, 3යි r වර්ගය dr dt දැන් dv dt සඳහා අපිට මේක යොදා ගන්න පුළුවන්. dr dt එතකොට හොයන්න පුළුවන් අරයට යොදන්න අගයක් දෙනවා. අරය මීටර් සෙන්ටිමීටර් 14ක් වන විට තමයි dr dt හොයන්න තියෙන්නේ. එහෙනම් r සමානයි 14 අපි ආදේශ කරොත් dv dt වෙනස් වෙන්නේ 1232යි සමානයි 4යි 5 කියන්නේ 22 බෙදීම 7යි බෙදීම 3 ගුණ කිරීම මෙතනම 3 කැපෙනවනේ. කොහොමද දැන් කවුද දාමු 3යි r වර්ගය කියන්නේ එතකොට 14 වර්ගය 14 ගුණ කිරීම 14
dr by dt එයා තමයි ඉක්ත කරගන්න ඕනේ. dr by dt ලියනකොට dr by dt r සමානයි 14 කියන එක ලියවෙන්න ඕනේ. ඒ කියන්නේ dr by dt කියන්නේ ශීඝ්‍රතාවය සඳහා අංකණයක්නේ. එයා මොන අවස්ථාවකද ඒ 14 තියාගේ. එහෙනම් දැන් මෙන්න සුළු වෙනවා 3යි ඉවත් වෙනවා 4ක් 2යි දැන් මේක ඔයගලන්ට සුළු කරගන්න පුළුවන්. මම සුළු කරන්න ලා ගන්න dr by dt සමානයි කියලා. මේ ටික ඔක්කොම එකට බෙදෙනවා 1232යි බෙදීම 22/4 88යි නැත්නම් මේ වලුම් කියලා කපලා දාන්න පුළුවන් 14යි. ඔන්න ආදි වශයෙන් ලැබෙනවා. ඒක වෙන්නේ එතකොට තප්පරයට මීටර කියලා. මේක සුළු කරලා ඔබට ගන්න පුළුවන් උත්තරයක් dr by dt. අපිට අපේ dr by dt අවශ්‍ය වෙනවා. dr by dt ට එන්නේ දෙකෙන් එකක් වෙන්න ඕනේ. දෙකෙන් එකයි ms වෙන එක කියලා එන්නේ. සුළුකල බලන්නේ උත්තරේ නෝනේ කියලා. දැන් dr by dt දන්න නිසා දැන් අපිට දත්ත දෙකක් තියෙනවා. dv by dt දන්නවා, dr by dt දන්නවා. දැන් අපිට හොයන්න ඕන dA by dt. එහෙනම් මේ රාශීන් දෙක අතර සම්බන්ධයක් නැහැ. පරිමාව හා ක්ෂේත්‍රඵලය අතර. හැබැයි අරය හා ක්ෂේත්‍රඵලය අතර සම්බන්ධයක් තියෙනවා. මොකද සම්බන්ධය ක්ෂේත්‍රඵලය A සමානයි 4යි π r වර්ගය ගෝලයක. බැලුනේ ගෝලයක්. ඒ නිසා dA by dt කාලය විශ්ින් අවකලනය සමානයි 4යි π නියතයක් 2යි r dr by dt. අවකලනයේ ප්‍රශ්නේ නම් අහන්න. දැන් 4යි π කියන්නේ 22 බෙදීම 7යි 2යි r කියන්නේ 14යි dr by dt ට දාන්න වෙන්නේ 14 දී r ගියාගේ. එහෙනම් මේ පැත්තේ අපිට ඉන්නේ dA by dt r සමානයි 14 විට. එහෙනම් මෙතන dr by dt ට දාන්න ඕනේ r 14 දී තියෙන අගේ භාගයයි. සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. මේක එන්නේ वर्ग सेंटीमीटर තප්පරයට वर्ग सेंटीमीटर. මේක සුළු කරලා උත්තරේ ගන්න ඕනේ. සුළු කරාම ලැබෙනවා 176යි කියලා. තප්පරයට वर्ग सेंटीमीटर. ගැටලුවක් තියෙනම් අහන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ ලියාගමු ළමයි. තව එක ප්‍රශ්නයක් කරලා ඉතරයි කරන්න හම්බ වෙන්නේ අද දවසට. ළමයෙක් සරල මාර්ගයක තප්පරයට මීටර් 5ක ප්‍රවේගයෙන් 5යි ms වෙන එක ප්‍රවේගයෙන් චලිත වේ. මාර්ගයේ සිට මීටර් 15ක් දුරින්
පරීක්ෂණ විදුලි බුබුලක් සවි කර ඇත. පරීක්ෂණ විදුලි බුබුලක් සවි කර ඇත. විදුලි බුබුල සෑම විටම විදුලි බුබුල සෑම විටම ළමයාට යොමු වන පරිදි විදුලි බුබුල සෑම විටම ළමයාට යොමු වන පරිදි චලනය වේ. විදුලි බුබුලේ සිට මාර්ගයට ආසන්නම ලක්ෂයේ සිට විදුලි බුබුලේ සිට මාර්ගයට ආසන්නම ලක්ෂයේ සිට ගමන් අරඹන ළමයා මීටර් 20ක් දුර ගමන් කර ඇති විට විදුලි බුබුල භ්‍රමණය වන ශීඝ්‍රතාවය සොයන්න. විදුලි බුබුල භ්‍රමණය වන ශීඝ්‍රතාවය සොයන්න. පොඩි ස්පීඩ් ඩ්‍රොප් එකක් නම් තියෙනවා තමයි නේ. දෙපැත්තෙන් ඇති ඒ ඩ්‍රොප් එක. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා බලමු කමන්නේ. දැන් මේ ගාන පොඩ්ඩක් පැහැදිලි කරගමු. ඔයගලන්ට මම මේක රෙකෝඩින් එක දානවා. එතකොට මේ මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් ආයි ඒක බලන්න. දැන් මෙහිම ලැග් එකක් මොනවා හරි ස්පීඩ් ඩ්‍රොප් එකක් තිබ්බොත් රෙකෝඩින් එකේ ස්පීඩ් ඩ්‍රොප් එක තියෙනවා. නමුත් ඔයගලන්ට පොඩ්ඩක් මේක කරලා කීප වරක් ප්ලේ කරලා ඒක හදා ගන්න පුළුවන්. අපි පොඩක් කැම් එක මාරු කරලා බලමු. එතකොට ඩ්‍රොප් එක අඩු වෙයි. ක්වොලිටි එක පොඩ්ඩක් අඩු වුණාට කමක් නැහැ. අපි වැඩි කරගෙන යමු. නැත්නම් ස්පීඩ් එක මදි වගේ. ඒක ළමයි බෑන්ඩ්විඩ්ත් එක ලෙවල්ලට පොඩි පොඩි වෙනස්කම් ඇති වෙනවා. සර්විස් ප්‍රොවයිඩර්ස් ලාගේ ඒක නිසා තමයි ඒක වෙන්නේ. රයිට්. මේ බලමු ගාන ළමෙක් ඉන්නවලු සරල මාර්ගයක. මේ තියෙන සරල මාර්ගය මේ මාර්ගයේ ළමයෙක් ගමන් කරනවා. මෙන්න මේ හරිය විදුලි බුබුලක් හයි කරලා තියෙනවා. ටෝච් එකක් හයි කරලා තියෙනවා කියලා හිතන්න. පරීක්ෂණ නලය විදුලි ටෝච් එකක්. ඒතර මෙයා හැමතිස්සෙම ළමයාගේ තැනට ફોකස් වෙලා තියෙන්නේ. ඒක විතර සෙන්ස් එකක් තියෙනවා. මෙතන ඉන්නවා නම් ළමයාගේ චලනය නිරීක්ෂණය කරන්න තමයි ටෝච් එක හයි කරලා තියෙන්නේ. ළමයා ඉස්සරහට ගියොත් ටෝච් එකත් ඉස්සරහට යනවා. ඒකෝට මෙතන මේක හයි කරලා තියෙනවා නම් මේ තියෙන්නේ ලම්බක දුර කියලා හිතමු. මේ ටෝච් එකේ ඉඳන් මේ මාර්ගයට ඒක තමයි විදුලි බුබුලේ සිට මාර්ගයට ඇති ආසන්නම ලක්ෂ්‍යය. මේ යනකොට ලක්ෂ්‍ය දුරයි. ඒ ලක්ෂ්‍යය අපි ගමු P කියලා. P ලක්ෂ්‍යයේ ඉඳලා තමයි ළමයා ගමන් අරඹන්නේ. ළමයා මෙහෙට යනකොට මේ ටෝච් එක මෙහෙම භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙනකොට ආලෝක කිරණය මෙහෙම ගමන් කරනවා. එතකොට මේ ටෝච් එක මෙහෙම භ්‍රමණය වන ශීඝ්‍රතාවයක් තියෙනවා ඇති. ඒ භ්‍රමණ කෝණය t කියලා ගත්තොත් අපි හිතුව මෙන්න මේ අවස්ථාවේදී ළමයා මෙන්න මේ ස්ථානයට ගමන් කරලා තියෙනවා. මේ ළමයා. හරිද? එතකොට මේ පැත්තට ළමයා සරල රේඛීය මාර්ගයේ ගමන් කරන ප්‍රවේගය v සමානයි 5යි ms ඍණ 1 කියලා දෙනවා. v කියලා කියන්නේ ඇත්තටම dx/dt. අපි මේ පැත්තට මෙයාගේ විස්ථාපනය අපි ගමු x කියලා. මේ පැත්තට විස්ථාපනය x පුරා ගිහිලා තියෙනකොට තමයි ඔය ඉන්නේ.
එතකොට විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි dx/dt. ඒක තමයි ප්‍රවේගය. එහෙනම් dx/dt දීලා තියෙනවා. dx/dt එයා තමයි ප්‍රවේගය සමානයි මේ දීලා තියෙනවා 5යි ms වෙන එක. ඒ කියන්නේ ළමයා ගමන් කරන ප්‍රවේගය. අපෙන් අහන්නේ මොකක්ද කියලා දැන් බලමු. මාර්ගයේ සිට මීටර් 15ක් දුරින් කියන්නේ මෙන්න මේ දුර මීටර් 15යි. මේ දුර මීටර් 15යි. විදුලි කුඹුරක් සවි කරලා තිනවලු. ළමයා මීටර් 20ක් ගමන් කරලා තිනවලු. ඒ කියන්නේ මේ අපි ගන්න සාධාරණ අවස්ථාවන්නේ. ළමයා මීටර් 20ක් කියන්නේ මේ හරිය කියලා හිතමු. මේ හරිය ළමයා ඉන්න වෙලාවක්. ඔන්න ඔක තමයි මීටර් 20 එතකොට. 20යි මීටර්. විදුලි බුබුල භ්‍රමණය වන ශීඝ්‍රතාවය. විදුලි බුබුල භ්‍රමණය වන ශීඝ්‍රතාවය කියන්නේ පුතේ මෙන්න මෙයා භ්‍රමණ කෝණය θ නම් dθ/dt. dθ/dt. එතකොට මේ θ කියන කෝණය අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණය. මේ ඍජු කෝණී ත්‍රිකෝණයෙන් sin θ cos θ tan θ හොයාගන්න පුළුවන්. ලේසියෙන්ම නේ. අපිට මෙතනින් ගන්න පුළුවන් tan θ සමානයි tan θ සමානයි මේක x කියලා ගමු x බෙදීම 15යි. tan θ x බෙදීම 15 නම් sin θ cos θ ඕනකක් හොයාගන්න පුළුවන්. මේක ගන්න පුළුවන් x සමානයි 15යි tan θ කියලා. දැන් ඔන්න θ හා x අතර සම්බන්ධයක් ගොඩ නැගුණා. θ හා x අතර. ඒතකොට මෙතනින් ඕනනම් අවකලනය කරලා dx/dt dθ/dt දෙක හොයන්න පුළුවන්. මොකද අපේ ප්‍රශ්නය dθ/dt. මෙයාව අපි දන්නවා dx/dt දන්නවා. අපෙන් අහන්නේ dθ/dt. මෙයා තමයි දන්නේ නැති රාශිය. එහෙනම් මේ දෙක අතර සම්බන්ධයක් ආවා කියන්නේ මේ දෙක අවකලනය කරාම උත්තරය ගන්න පුළුවන්. එහෙනම් මේක t විශයෙන් අවකලනය කරමු. t විශයෙන් අවකලනය මොනක් ලැබෙනවා dx/dt සමානයි. ඒක තමයි අහන්නේ. දැන් ඒකට මේ අහන්නේ දීලා තියෙනවා dx/dt සමානයි 15යි tan θ අවකලනය කරාම t විශයෙන් මොකක්ද දෙන්නේ? tan θ විශයෙන් අවකලනය කරාම තමයි sec වර්ග θ. දැන් එතකොට එතෙන්ට අර net කීප එක උනත් දාන්න පුළුවන්. හැබැයි ඉතින් ඇතුලේ තියෙන θ දිහා බලන්න නැතුව ඕනම විශේෂකින් අවකලනය කරාම sec වර්ගයේ θ. sec වර්ගයේ θ ඊට පස්සේ θ අවකලනය කරන්න ඕනේ t විශයෙන් dθ/dt. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා නම් කවුරු කියන්න මම එතකොට අර පරාමිතික ආකාරයෙන් අවකලනය කරලා හදලා පෙන්නන්න. නැත්නම් අපි සාමාන්‍යයෙන් නිකම්ම ගන්නවා tan ගේ අවකලනයේ sec වර්ගයේ හැබැයි ඇතුලේ තියෙන θ ටත් අවකලනය කරන්න දුන්න dθ/dt. හරි නේද? නැත්නම් ප්‍රශ්නයක් නැහැ නේද? නේද? අවුල නැහැ සර්. හරි. එතකොට එහෙම අපි කෙලින්ම ගන්නවා. නැත්නම් කාට හරි මේක අර පරාමිතික ක්‍රමයට ගන්න පුළුවන්. එහෙම එකක් මොකුත් නෑ. තේරෙන්නේ නැහැ අවුලක් නැහැ. ඔය කෙලින්ම ගන්නවා tan ගේ අවකලනයේ sec වර්ගයේ θ අවකලනය කරාම dθ/dt. දැන් අපිට ඕනේ dθ/dt මෙන්න මෙයාව ඕනේ. එහෙනම් sec වර්ග θ දැනගන්න ඕනේ. dx/dt දැන් තමයි ගන්නවා 5යි ms වෙන එක. sec වර්ගයේ θ කියන්නේ එතකොට tan වර්ගයේ θ. එතකොට tan θ කියන්නේ x බෙදීම 15යි. එතකොට අපිට dθ/dt සමානයි dx/dt අපි ගාමු මේක 5යි. එතකොට මේ 15 මේ පැත්තට ලියමු. බෙදීම 15යි. මේ ටික මෙහෙට ගෙනාවා. sec වර්ගයේ θ කියන්නේ 1 ධන tan වර්ගයේ θ. එතකොට 5යි 15යි කියන 3න් 1යි. 3න් 1යි. එක ධන tan වර්ගයේ θ කියන්නේ
tan θ කියන්නේ x වර්ග බෙදීම 15 වර්ගය 225යි. උතර x ට දාන කීයද? මීටර් 20ක් ගිය තැන අපේ ගහන්නේ. එතන x දාන මීටර් 20. d θ by dt මම උඩින් ගියානම් d θ by dt x සමානයි 20 විට. ඒ කියන්නේ මීටර් 20ක් ළමයා ගියපු වෙලාවේදී සමානයි 3න් 1ට 3යි 1 දාන x දාන වෙන්නේ 20 20 වර්ගය 400 බෙදීම 225. සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. සුළු කරලා උත්තරේ ගමු. එතකොට 225 උඩට යනවා 225යි බෙදීම 3 වාරයක් 225යි 400යි 625යි. එතකොට 3 1යි 3 75යි 75 25න් කරනවා 25 තරක් 3යි 25 තරක් 25යි සමානයි 3 බෙදීම 25යි d θ by dt. මොනවද ඒක? තප්පරයට රේඩියන්. තප්පරයට රේඩියන්. හරි. θ ගෙන්නේ මන්නේ තප්පරයට රේඩියන්. right. එතකොට ශීඝ්‍රතාවය කියන අවකලනයේ භාවිත කොටසයි ළමයි අපි අද කතා කරේ. ඒකේ ගණන් තුනක් අපි හදුවා. අපි හෙට ක්ලාස්යක් කරන්නේ නැහැ. නමුත් සෙනසුරාදා කරන්න කෙනෙක් හිතුවා අද ප්‍රශ්න ගන්නේ. අද කවද්ද ළමයි දවසේ? ක්ලාස් දෙන්න. එතකොට සෙනසුරාදා කරන්න නම් වෙන්නේ අනිත් ක්ලාස් එක කම්ප්ලීට් කරන නිසා අපි නැවත ඉරිදා වගේ කරමු. කොහොමද තත්ත්වය? ඔයගොල්ලෝ පුළුවන් දවස් අපි ගෲප් එකේ සාකච්ඡා කරමු. ඊළඟ ක්ලාස් එකට පරක් වෙන නිසා ඒකත් ප්ලෑන් කරන්න ඕනේ. අපි අද ක්ලාස් එක නවත්තනවා. මම මේකේ රෙකෝඩින් එක දාන්නම්.